ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ස්වාම පුරුෂයාණන් වන තුසිත පරාක්‍රම වනිගසිංහ මහතා, නදුනිටි වනිගසිංහ දියණිය, නිපුණ පී වනිගසිංහ පුතුණුවන්, ඉන්දික වනිගසිංහ පුතුණුවන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අශෝකා නානායක්කාර මහත්මිය වසර 35ක රාජ්‍ය ගුරු සේවය අවසන් කර මාතර සාරිපුත්‍ර විද්‍යාලයේ සේවයේ නියුතුව සිටියේදී 18 වන දිනට විශ්‍රාමයේ සුවය ලබා ගැනීම නිමිත්තෙන් ඇයට විශ්‍රාමික දිව්‍ය නිදුක් නිරෝගීව ගත කිරීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. නිවන් අවබෝධයේ පිණිසම වේවා. සීලම ලෝක වාසීන නිවන් අවබෝධයේ පිණිසම වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අට්ඨානමේතං වික්ඛවේ අනවකාසෝ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ කංචි සංකාරං නිච්ඡතෝ උපගච්ඡේය නේතං ථානං නවිජ්ජතිති. අඥානාලිකාව තුල ධර්මදේශනාවන් ශ්‍රවණය කරන ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ සදහවර පින්වත්නි, සිදුහත් චරිතය ආනන්ද රාහුල ආදී චරිතරන් බැලුවම නව යෞවනයේදී කලු කෙස් සුදු වෙන්නට පෙර දහමට පැමුණුණු බවයි අපි දකින්නේ. දහමට පැමුණුණායි කියන්නේ පැවිදි වුණා කියන එක නෙවෙයි. මේ සිද්ධිය තුළ මා දකින දෙයක් තමයි ධර්මය කියන එක පිළිබඳ අවබෝධයක් නැතිව ගත කරන ජීවිතේ ජීවිත අවසානයේ දක්වා අධ්‍යාත්මිකව පරිහානියටපත් වෙනවා. තමන්ට තමා ගලවා ගැනීමට තියෙන ඉඩකඩ නැතිව යනවා. නමුත් අපේ දැසට දකින්නට ලැබුණ සමාජය තුළ ලැබුණ ආදර්ශය තමයි පාරම්පරික බෞද්ධෙක් වශයෙන් ඉපදී බෞද්ධ ආගමානුකූල කෙසේතත් බෞද්ධකමක් බාහිර වශයෙන් තියාගෙන ධර්මානුකූල ජීවිතයකට නොයා ජීවත් වෙන එක. අවාහේ හරි හම්බ කොට දරුවන් හදා වඩා මුරුගුණන් හදා වඩා ආච්චි සීල බවට පත් වුනහම පින් කරන්න පටන් ගන්නවා. නැත්තම් සිල් සමාදන් වෙන්න භාවනා කරන්න යන්න පටන් ගන්න සමාජයක් තමයි මම මගේ ළමා කාලය තුල දැක්කේ. අදටත් එහෙමයි. වයෝවෘද්ධයන්ට මේ ධර්මයේ පැත්තට යොමු වෙනවරුනහම තරුණ පරම්පරාවට වෙනත් වැඩ තියෙනවා. උන්ට ධර්මය ඕන නෑ කියලායි කල්පනා කරන්නේ. නමුත් මේ බුදු සමය කියලා කියන්නේ ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් දේශනා කළ දෙයක්. ඒක කවදාවත් හෙට නෙමෙයි අද. අද ඔබ ඉන්නේ අවුරුදු 15 20 25 නම් අන්න එතනදී පරිහානිය වළක්වා ගන්නට අනුගමනය කරන්න ඕන දෙයක් මේක. ඒක අපි එහෙම කියන්නේ අපි දැක්ක පූර්වාදර්ශය ඔබට නොවෙන්න. මව හෝ පියා තුළ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ තුළ මේ ගත කරන ජීවිතේ ලෝභ දේශ මොහ නැති නිවන සංසව ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන මතයට නැත්නම් අවබෝධයට ආපු අය අපි දුටුවේ නැහැ. වර්තමාන ආර්ථික පෙළ ගැස්ම සකස් වෙන්නේ පාසල් අධ්‍යාපනයේ නිවෙන්නටත් පෙර තවත් එහාට තරඟකාරී බාහිර අධ්‍යාපනවලට. පාසලට වඩා බාහිර පන්ති වලට යමින් දවස මේ වෙනුවෙන් කැප කරන සහ අධ්‍යාපන තරඟයකට. වෘත්තියක් සඳහා යම්කිසි සුදුස්සෙක් බවට පත් වෙලා මුදල් හදල් ලැබෙනවා නම් සියල්ල ලැබෙනවා කියලා තමයි ඔවුන්ගේ දුරදක්නානුවන්ට පෙනෙන්නේ. ජීවත් වෙන්නට
මුදලක් හදලක් ආදායම් මාර්ගයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. හැම දිනාටම මේ ගැන ගැටලුවක් ඇත්තේ නැහැ. නමුත් ජීවිතේට දුක් ගෙනත් දෙන්නේ මුදල් හදලා නැතිකම නෙවෙයි. ඒක කොහොම හරි පියවා ගනීවි. ජීවිතේට දුක් ගෙනත් දෙන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව ජීවිතය තුළ වර්ධනය වෙන්නා වූ ලෝභය, ද්වේෂය, මෝහය විසින්. ඒක ළමා කාලය සමග ක්‍රමයෙන් වැඩෙමින් මහලු කාලය දක්වා වර්ධනය වෙන එකක්. ඒක තමයි පරිහානිය කියන්නේ. මේ පරිහාන මග වළක්වා ගන්න පටන් ගන්න එකට තමයි ධර්ම මාර්ගය යනවායි කියන්නේ. නොදන්නකම නිසා Taman අතින් මුදු වැරදි ටික හදා ගන්නට අනුගමනීය ප්‍රතිපදාවකට යනවා කියන්නේ ඒකට. ඒ කියන්නේ රැකියාව කරන ගමන්, ඉගෙන ගන්න ගමන්, අනිකුත් යහපත් සම්බන්ධතා පවත්වන ගමන් ඇතුළතින් කරන්න ඕන තියෙන වැඩක්. අවාසනාවකට මේ කටයුත්ත පිළිබඳව පූර්ණ අවබෝධයක් පාසලේ දහම් පාසල් පොත, පාසලේ බුද්ධාගම් පොත, දහම් පාසල් පොත ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අලුතින් එවඳු පිරිසක් හදන්න හුරු කරන්න වෙලා තිබෙනවා. ඒ ආකල්පය ඇති කරන්න වෙලා තිබෙනවා. තරුණ පිරිසටයි මේ ධර්මයේ වඩාත් වැදගත් වෙන්නේ. ඒ අයගේ ජීවිතයේ අනාගතයට ලස්සන වෙන්නේ ඒක අරගෙන අනුගමනය කරන්න ගියොත්. එවිට අන්‍යෝන්‍ය සම්බන්ධතා ගැටුම් වලින් තරව ගෙනියන්න, විවාහය ආසාවන් මුල් කොටගෙන යනවා වෙනුවට ආදරය මුල් කොටගත් සුන්දර සම්බන්ධතාවයකින් ගෙනියන්න මේ සියල්ල පුළුවන් වෙනවා. නමුත් ඒකට තමන්ගේ දර්ශනය වෙනස් කරගන්න වෙනවා. දස්සනේන සම්පන්නෝ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ දර්ශනයෙන් යුක්ත වෙන්න. අන්නේ දර්ශනයෙන් යුක්ත වීම කියන එකේ තේරුම දැක්මක්. ඒ දැක්ම අගට ලබා ගත්තොත් දැක්ම නිවැරදි කරගන්න කල් නැහැ. මැදදි ගත්තොත් ටිකක් කල් තියෙනවා. මුලදි ගත්තොත් හොඳටම කල් තියෙනවා. මේ අවබෝධය තරුණ පරපුරට ලබා දෙන්න ඕන. තරුණ පරම්පරාව කවුරු හරි සවන් දෙන අය ඒක අනුගමනය කරලා Taman අන් අය වගේ තරඟකාරීත්වයට නොයන, ගහබැන ගන්න, කපා කොටා ගන්න, ඝාතනය කරන්න නොයන, ඒවා දරා ගන්න පුළුවන් ශක්තියකින් යුක්ත අය බව, ධර්මයේ සරණින් දරා ගන්න පුළුවන් අය බව සමාජයට ආදර්ශයෙන් පෙන්වන්න ඕන. අන්න එහෙම මේ ජීවිතය තුළම අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයක් වශයෙන් තමයි මම මේ දකින්නේ. මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මම අංගුත්තර නිකායෙහි ඒකධම්ම පාළියෙන් පොඩි දහම් පදයක් තෝරගත්තා. මේක ඒ අයට පමණක් නෙවෙයි සමස්ත සමාජයටම පැහැදිලි කරන්න පුළුවන් කරුණක්. නමුත් අවධානය යොමු කරනවා නම් කරුණ පරම්පරාවට මේ පෙන්නන උදාහරණය මොකක්ද කියලා බලන්න වෙනවා. මේක තියෙනවා අට්ඨානමේ තම්බික්කවේ. මහණෙනි, මේක වෙන්න බැරි දෙයක්. මේකට අවකාශයක් නැහැ කියලා කියනවා. යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ. කවුද මේ දිට්ඨි සම්පන්න පුද්ගලයයි කියලා කියන්නේ? අන්න මේ දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වෙන්න ඔබට පුළුවන් නම් එහෙනම් ඒ තමයි ජීවිතෙන් දුක එලවා දමන පාර. ඒ දිට්ඨි සම්පන්න පුද්ගලයාට කිසියම් සංස්කාරයක්, කංචි සංකාරං නිච්ඡතෝ උපගච්ඡේය. නිත්‍ය වශයෙන් බැලීම කියන එක වෙන්න අවකාශ නැහැ, ඒකට හේතු නැහැ කියලා කියනවා. එහෙනම් දිට්ඨි සම්පන්න නොවන පුද්ගලයාට මේ කිසි සංකාර නිත්‍ය වශයෙන් ගැනීමක් තියෙනවා. ඒක අනිත් පැත්තට ඒක පෙන්නනවා. අට්ඨානමේ තන්නේ ඨානමේ තං විජ්ජති. මහණනි, කිසියම් පෘථග්ජන පුද්ගලයෙක් නැත්තම් ඔහුට මේ කිසියම් සංඛාරයක් නිත්‍ය වශයෙන් ගැනීම වෙන්න පුළුවන් දෙයක් කියන එක. එතකොට මේ දිට්ඨි සම්පන්න පුද්ගල භාවය සහ දිට්ඨි සම්පන්න නොවන පුද්ගල භාවය මෙතන තීරණය කරලා තිබෙන්නේ කිසියම් සංඛාරයක් නිත්‍ය වශයෙන් බැලීම සහ අනිත්‍ය වශයෙන් බැලීම කියනා වූ මේ ධර්ම කරුණු දෙක තුළ. සමස්ත සමාජයේ කොහොමද? තථාගත බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් තේරුම් අරන් මේ පරිවර්තනයේ ලකුණු වල සමස්ත සමාජයේම පසුව කියන ලද පදයට අදාළයි. කිසියම් සංඛාරයක්
නිත්‍ය වශයෙන් ගැනීම ඔවුන් තුළ සිදුවෙන්න පුළුවන් දෙයක්. ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ තුළ ඇතිවෙන්නා වූ අවුල් වේවුල් සේරම ගහවරාව ගැනීම, කපා කොටා ගැනීම, පලි ගැනීම, එකට කෙරකීම් ආදී කොට ඇති මේ අවුල් සියල්ලම මේ සංඛාරයන් නිත්‍ය කොට ගැනීම නම් වූ මුලාවක් තුළ සිදුවෙන දෙයක් කියලා. එතකොට එහෙමනම් උපතින් සහ ජීවත් වීමේදී බුදු සමයේ දර්ශනය තේරුම් නොගත්ත හැමෝම කිසියම් Taman හරියයි නිවැරදියයි කීවට මුලා වූවෝ. මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා කියලා ගීත පදයකුත් මට මතකයි. ඒ මෝහ කියන පදේ ගම්බද විවාහාරයේ නාගරික විවාහාරයේ කොබඳු අර්ථයකින් නියෝජනවද මම දන්නේ නැහැ. තම තමන්ට අදාළව. නමුත් තථාගතයන් වහන්සේ වදාළ පරිදි මෝහ කියන පදේ තේරුම් ගන්න ඕන. එමනම් අපි මේ කිංචි සංඛාරය කියන එක පිළිබඳව තේරුම් ගන්න වෙනවා. විෂයම් සංඛාරයක් කියන එක. එහෙනම් මේ සංඛාර සම්බන්ධයෙන් නිත්‍ය බව සහ අනිත්‍ය බව අතර පරතරය ඒ වෙනස තේරුම් ගැනීම ඒ හදවතින් පිළිගැනීමම ගැටුම් අවම කරන ජීවිතයක් බවට පත් කරගන්න උදව් වෙනවා. ගැටුම් උපරිම බවට පත් කරන ජීවිතනේ අපේ සමාජයේ තිබෙන්නේ. ගැහුවොත් ගහ ගන්න යන, බැන්නොත් බනින්න යන, එකට කරන්න යන, පලි ගන්න යන, ගිනි තබන්න යන ප්‍රතික්‍රියා දක්වන්නට හුරු වුණා වූ සමාජයක් තමයි තිබෙන්නේ. එහෙනම් මේ දිට්ඨි සම්පන්න වීම කියන්නේ මොකක්ද? කිංචි සංකාර කියන්නේ මොනවද? කිංචි සංකාර සම්බන්ධයෙන් කිසියම් සංකාරයක්. අන්න මේක තමයි ඔබේ දැනුමෙන් තෝරාගෙන ප්‍රමාණවත් වෙන්නේ නැත්තේ. ඒක මම මෙහෙම පැහැදිලි කරනවා. සමාජයේ ධර්ම දේශනා කරද්දී මේක විවිධ අවස්ථාවල අපි පැහැදිලි කරලා තිබෙනවා. නමුත් අදටත් යම් ගම්වල යම් ආයතනවල මේ සංඛාර පදය විග්‍රහ කරන ආකාරය තම තමන්ට ආවේනිකයි. තථාගතයන් වහන්සේ වදාළ තැනට කිට්ටු වෙන්න බැරි වෙලා තිබෙනවා බොහෝ දෙනාට. අන්නේ නිසා මාර්ගය පෙන්වන්න බැරි වෙලා තිබෙනවා. සංකාර රැස් කිරීමට රාශිකරණය සංකාර කියලා කියන අය මම අහලා තියෙනවා. එහෙම නැත්නම් මේ හැම දෙයක්ම ගොඩ ගහපුවාම එකට එකතු වෙලා තියෙන එකට සංකාරයක් කියනවායි කියලා තියෙනවා. ඉතින් ඒ ගොඩ ගහපු දේවල් කවදා හරි දිරා යනවා නම් ඒ දිරා යම අනිත්‍ය නම් එහෙනම් ඒ පුද්ගලයා සංඛාර අනිත්‍ය බව පිළිගත්ත කෙනා කියලා දෙකෙන් කියන්නේ නෑ. මේ දිට්ඨි සම්පන්න බව හේවත් සෝවාන් බවට පත්වීම සංඛාරයන්ගේ නිත්‍ය අනිත්‍ය පිළිබඳ අවබෝධය තුල පවතිනවා මේ සූත්‍රයට අනුව. එහෙනම් ඔබ පාසල් අධ්‍යාපනයේ දැනුම මුල් කොටගෙන තව එහාට එන්න. ඇස් දෙකෙන් පේන බාහිර ලෝකේ වස්තු වලට සංඛාර කියන්නේ නැහැ. අතුගාලා දාන දේවල් හරි නගරෙන් බැහැලා කරන දේවල් හරි ගත්තා කසල වලට සංඛාර කියලා කියනවා. ඒකේ කයන්න සාමාන්‍යයි. එබැවින් ඒ කසල වලට කියන සංඛාර වල අනිත්‍යක් නෙමෙයි මේ කිංචි සංඛාරං කියන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙනම් අපිට තියෙනවා ගාතාවක් හම් වෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අන්නේ සබ්බේ සංඛාරා කියන්නේ මොනවද? එහෙම නැත්නම් මෙහෙම ගන්න. සංඛාරා පරමා දුක. මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ ලොකුම දුක ගෙනත් දෙන්නේ සංඛාර විසින්. ඒ වගේම සංඛාරංච නිරෝධේන නැත්නම් දුක්ඛස සම්භවය සංඛාර නිරෝධ කරොත් දුක හටගන්නේ නැහැ. සංඛාර නිරෝධ කියන්නේ කසල ටිකට ගිනි තියනවට නෙවෙයිනේ. අන්න එහෙම අපි එක අපි පැත්තට හරව ගන්න ඕන. ඇස් දෙකෙන් බාහිරේ බලන්නේ නැතුව අපි පැත්තට හරව ගන්න ඕන. එතකොට පරිමංසන සූත්‍රය තුල තථාගත බුදු පියාණන් වහන්සේ ඔබ කරන දේ මෙන්න මෙහෙමයි වදාරන්නේ. අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ නැත්නම් ඉත්තේ පුද්ගලෝ නැත්නම් ගිහි පුද්ගලෝ නැත්නම් පැවිදි පුද්ගලෝ. ඒ හතරක් එහෙම නැහැ. මමයි එහෙම යොදන්නේ. ජීවත් වෙන්න ගිහින් කරන වැඩ ටිකක් තියෙනවා. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති
ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. අන්න. යම්කිසි පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් කවුරු හරි කෙනෙක් අபிසංකරෝති මේ අභිපදේ යෙදෙන්නේ චිත්ත අභ්‍යන්තරයේ අලුත් ඵලයක් හට ගැනීමට අදාළ හේතු ශේෂවීමක් වශයෙන් අපි ගැඹුරට එදිලා තියෙන්නේ. අනාගත ඵලයක් උපදාන්නට හේතු ඉතුරු කිරීමකට කියනවා අபிසංකරණය කරනවා කියලා. අන මිනිසා ජීවත් වෙන්න ගියාපම සම්සකීයන් විසින්ම තම තමන් විසින්ම කරන කියන වැඩවලදී අනාගත සසරක් අනාගත ඵලයක් උපදවන්නට අවශ්‍ය හේතු එකතු කිරීම හේවත් අபிසංස්කරණය කරනවා. ගැඹුරු වැඩි ඒ වචනේ. එහෙනම් ඒකට අපි දානවා පුණ්‍ය අபிසංකාර. අපි කියනවා පින් රැස් කරනවා. අන්න මේ සංකාරයක් කිංචි සංකාරයක් කියලා කිව්වේ ද්‍රව්‍ය වලට නෙමෙයි පින් වලට. එකක් පව් රැස් කරනවා. අපුඤ්ඤාභි සංකාරං අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. ඒ කියන්නේ පව් වලට. ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. පව්පින් දෙකට අයිති නැති ඊට වඩා ටිකක් උසස් තියෙන ඒක සිංහලෙන් ධාන කුසල් කියලා හඳුන්වනවා. ආනිජ්ජාභි සංකාර එකතු කරයිද. මෙන්න මේ සංකාර තුනෙන් එකට තමයි මේ කිංචි සංකාරං කියලා කියන්නේ. දැන් මේවා එකතු කරපුවම මොකද වෙන්නේ බලන්න. අපි දේශනාවල නිරන්තරයෙන් මේක පැහැදිලි කරලා නිසා වැඩි විස්තර අවශ්‍යයි කියලා හිතන්නේ නැහැ. මහමග හිඟා යන යාචකයෙක් සිහිමද ගතිය නිසා පාරේ තිබෙන්නා වූ කඩදාසිකොළ කඩලොගටු ඔක්කොම එකතු කරලා හදාගත්තොත් පසුම්බියක් නැත්තම් උරේ එල්ලගෙන යන බෑගයක්. ඉහළ යන ගමන් පාර දිගට තියෙන සියලුම දේවල් එකට එකතු කරලා දාගන්නවා නම් මේ කසල භාජනයෙන් එන්න බර වැඩි වෙන්නේ නැද්ද? යන්න ගිනියන්න බැරි තරම් බර වෙනවා. මෙන්න මේ ජීවත් වෙන්න ගිහින් මෙන්න චිත්තාභ්‍යන්තරය එකතු කරන්නා වූ භාජනයක් තියෙනවා කසල භාජනයක්. අරව කසල වගේම මේවත් කසල තමයි. අර වගේ කසල නෙවෙයි. ඒ නිසා ස්වභාවයෙන්ම මිනිස්සෙක් අபிසංකරෝති සංකාරං අபிසංකරෝති නම් වූ වැරද්දක යෙදිලා ඉන්නවකට අවිද්‍යාවගතෝ යම් වික්කේ පුරුෂ පුද්ගලෝ කියන්නේ ඒක අවිද්‍යාවක් තුළ හේවත් මුලාවක් නොදැන්මක් තුළ තියෙන දෙයක් කියන එක. දැන් මේකේ අනාගතේ බලන්න. ඔබ ආගම වේදයකින් තොරව පිළිගන්න කරුණක් තමයි ජීවිත අවසානයේදී කය දමා යනවා. කය පොළොවට පස් කරනවා, මිහිදන් කරනවා, නැත්නම් භූමද ආදාහනය කරනවා. කයන් පරලෝ යන්නේ නැහැ. නමුත් මේ සමාජයේ ජීවත් වෙන කිසිවෙක් මරණයට අකමැති උහුට ඉස්සරහට ඉන්න ඕන. බුදුන් රහතුන් වැනි අය අරන අනිත් හැමෝටම අනාගතයක් ඕන. ඇයි ඒ? අවවිඳින්න තියෙන නිසා. එහෙනම් අනාගතයක් ඕන නම් යන්න අනාගතයක් වුන් හදනවා ජීවත් වෙනකොට. මුදල් හදල් නැති කෙනා මුදල් හදල් හොයාගෙන වාහන වලින් යාන වාහන වලින් ගෙවල් දොරවල් වලින් මංමාව පිටගැනීමෙන් අනාගතයක් හදනවා. ඕනෑම කෙනෙක් එහෙමනේ නැති දේවල් හම්බ වෙනකොට තව එහාට අනාගතයක් හදනවා. අන්න මේ සමාජයේ ආගමක් නැතත් කෙනෙකුට ජීවත් වෙන්න ගියාපුවාම මේ ලෝභ දේශ මොහ මූලික ක්‍රියාවලිය Taman මේකට ගොදුරු කෙනෙක් බවට පත් වෙලා මේ පිනපව කියන වචන දෙකට අයිති අල්ලා ගැනීම සංඛ්‍යාව රැස් කරනවා. ඊට එහා ගිය පිනපව දෙකට එහා ගිය තව සංකාරයක් රැස් කරනවා අනිජ්ජාවි සංකාර. මේ කිංචි සංකාරං. එතකොට මේ සංකාර තුනට මිනිස්සයාට අනාගතයක් ලබා දෙනවා. කෘතග්ජන පුද්ගලයා තුළ නම් අපුඤ්ඤාභි සංකාරයයි පුඤ්ඤාභි සංකාරයයි තියෙන බහුලව කරපු දේ ඉස්සර වෙනවා. පෞකාරය වැඩිපුර කරා නම් පුඤ්ඤාභි සංකාරයෙන් පරලෝ යන්න වෙන දෙපයින් නෙවෙයි. යහපත් පැත්ත නම් කලේ පුඤ්ඤාභි සංකාරයෙන් පරලෝ යන්න සිද්ධ වෙන්නේ. අර අපට අදාළ නැති වුණත් වනාන්තරගත වෙලා මේ දෙකට එහා ගිය ධාන කුසලයක් නම් රැස් කළේ එයින් පරලෝ යන්න සිද්ධ වෙන්නේ. පෘථග්ජන පුද්ගලයන්ට මේ පුඤ්ඤාභි සංකාරයට අපුඤ්ඤාභි සංකාරයට ආනිජ්ජාභි සංකාරයට කිංචි සංකාරං. මේවා කාටද නිත්‍ය කියලා බුදුහාමුදුරුවෝ මේක දේශනා කරලා තිබෙනවා.
අට්ඨානමේ තම්බික්කවේ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ. දිට්ඨි සම්පන්න කියන්නේ මිත්‍යා දෘෂ්ටිකෙන් යුක්ත කියන එක නෙමෙයි. සෝවාන් පුද්ගලයාට සංඛාර නිට්ටය නැතිලු. සංඛාර අනිත්‍යයි. සෝවාන් නොවන හැමෝටම සංඛාර නිට්ටයයි කියලා මේ කියලා තියෙන්නේ. එහෙනම් සංඛාර නිට්ටය කරගත්ත කවුරුත් සැප ලබන්නේ දුක් විඳිනවා. හොඳට මේ සමාජයේ පවතිනවනේ මේ සෝවාන් අවුලක් අද. සෝවාන් වාදයක් තියෙනවා. ඔය කාරණාව තේරුම් ගත්තේ නැතුව චිත්ත සමාධියක් හම්බුනාම සෝවාන් කියලා සහතිකයක් යම් තැන්වල දෙනවා. පැයක් හමාරක් ඉන්න පුළුවන් නම් අරමුණක් එන්නේ නැතුව දැන් සෝවාන් කියලා කියනවා. බලෙන් අරමුණු යටපත් කරන් ඉනකොට ඇඟ හිරි වැටෙනවා, ගල් ගැහෙනවා දැනෙනවා නම් ඒක සෝවාන් කියලා කියන අයත් මේ පහුගිය කාලේ හිටියා. ඔය තමයි මං කිව්වේ සෝවාන් වාදය. දැන් මේ අංගුත්තර නිකාය ඒකක නිපාතයේ මේ ආඨානමේ තම් පදේ මොකද්ද පෙන්වන්නේ? හොඳ උත්තරයක්. දිට්ඨි සම්පන්න පුද්ගලයා ලෝකේ දකින්නේ කොහොමද? දිට්ඨි සම්පන්න නොවන පුද්ගලයා ලෝකේ දකින්නේ කොහොමද? අන්න තරුණ වියේදී මේ වෙනස තේරුම් ගන්න. එතකොට එහෙනම් මා දකිනවා බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය තේරිලා තියෙන්නේ සෝවාන් පුද්ගලයාගෙන් එහාට විතරයි. ඒ අනිත්‍ය තේරීමමයි සෝවාන් වීම. මොකද්ද මේ පෙන්වන්නේ? කිසියම් දිට්ඨි සම්පන්න පුද්ගලයෙකු සංකාරයක් නිට්ටයයි ගනීද? ඒක වෙන්න බැරි දෙයක්. ඒකට හේතු නැහැ. එහෙනම් බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය දන්නේ සෝවාන් අය. අනිත්‍යය තම තමන් හිතපු තම තමන් ඉගෙන ගත්ත තම තමන්ට උගන්වපු අනිත්‍යයක් දන්නවා ඇති. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ එක නෙවෙයි. එන්න මෙතන තමයි මේ සමාජයේ පැටලිලා ඉන්නේ, වරද්දාගෙන ඉන්නේ. දැන් බලන්න ඊළඟ එක. අට්ඨානමේ තන් නෙමෙයි ඨානමේ තන් විජ්ජති. මහණනි කිසියම් පෘථග්ජන පුද්ගලයෙක් අතින් මේ සංඛාරයක් නිට්ටයයි ගන්නවද? ඒක වෙන්න පුළුවන් දෙයක්. දැන් මේ ලෝකයේ නිත්සුක ආත්ම වශයෙන් දකින්නේ කවුද? පෘථග්ජනයින්. ඒකට ස්ත්‍රී පුරුෂ කී පැවිදි ભેදයක් නැහැ. පන්සිල් සිරිස උපසම්පදා දිල් දක්වා සිල් තියෙන්නත් පුළුවන්. ඊට වඩා උගත් ධනවත් වෙන්නත් පුළුවන්. පෘථග්ජන නම් ඔහුගේ දර්ශනය නිත්‍ය සුඛ ආත්ම හේවත් දුකටපත් වෙන මාර්ගය යන. දැන් මේක කියනවා අනිත්‍ය වැටහීමම සෝවාන් වීමයි. දැන් ඔය පුංචි ළමයින්ට කියලා දෙනවනේ. මේ ලෝකේ තියෙන දේවල් සේරම නැති වෙනවා. අවමගුල් උත්සවයකට ගිහින් අනිත්‍යවත සංඛාරා ගාතාව කියලා ඔය මිනිස්සෙක් ජීවත් වෙලා හිටියා, ඉස්තර නැහැ, මැරුණා. අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාතාව. දැන් අත්‍යවම භාවනාවක් මේ ගාතාව කිව්වහම. මෙතන නේද මේ සමාජයේ ඉන්නේ? මිනිස්සෙකුගේ ඉපදීම සහ මැරීම අනිත්‍ය. මල් ගස්වල පොළ වැටෙන එක, කෙස්වල සුදු වෙන එක අනිත්‍ය. ඔය සංඛාර අනිත්‍යද? මං අහන ප්‍රශ්නය. එබැවින් මේ වැරදි අවබෝධය තුළ අතරමං වී ගමන් කරපු අය ගොඩ ගන්න එක එච්චර ලේසි නෑ. මොකද ඔවුන්ට ඒවා හරි. එහෙනම් මතක තබා ගන්න. මිනිසාගේ දර්ශනය, බුදුන් වහන්සේ හමුනවන මිනිසාගේ දර්ශනය සංඛාරයන්ගේ නිත්‍ය සුඛාත්ම. මේ තමයි දුක් ගෙනත් දෙන පාර. ඔබ ඇඳුම් මාරු කරන්න ඕන නෑ. මෙන්න මේ සංඛාරයන්ගේ අනිදුක්ඛානාත්මයයි ඇත්ත කියලා ඔබට පිළිගන්න පුළුවන් නම් අවුරුදු 15 දී 20 දී 25 දී දැන් ජීවිතේ එහාට ලස්සන වෙනවා. මට කරන්න ඕන ඒකයි. මේ කරුණ පැහැදිලි කිරීමතර මට කරන්න ඕන ආච්චියමල නිවන් දක්කන එක නෙමෙයි. අනාගත නිවන් දකින්න බුදුහාමුදුරුවෝ ගාවට යන පාරක් හදන එක නෙමෙයි. සැප හොයන මිනිස්සුන්ට සැප හොයා යන ගමනේදී දුක් ගෙනත් දෙන ඔබ ළඟ තිබෙනා වූ මුලාව හිතින් ඉවත් කරන්න. එතකොට විඳින්න දුන් ජීවිතය විඳින්න පුළුවන් වෙනවා, නැත්තම් විඳවන්න වෙනවා. මේ සමාජය තුළ මම දකින්නේ බොහෝ දෙනෙක් ජීවිතය විඳවනවා. එහෙනම් ඒ පෘථග්ජන පුද්ගලයාගේ සංකාරයන් නිත්‍ය වශයෙන් ගැනීම කියන එක අපි පැහැදිලි කරන්න ඕන නේද? එහෙනම් මොකක්ද ඒකේ තේරුම කියලා? මොනවද සංකාර?
හිතට එන පව හරි පින හරි ධානය හරි ධානය හිතට එන්නේ අපි අතාරිනවා. දැන් පව පින. දැන් පව පින නිට්ටයයි කියන්නේ මොකද්ද? ගලප ගන්න බෑනේ අපට. පව සිතුවිල්ලත් ඇති වෙනව නැති වෙනවා, පින් සිතුවිල්ලත් ඇති වෙනව නැති සිතුවිලිනේ. එහෙනම් මොකද්ද ඒක තුළ නිට්ටයයි කියන්නේ? අන්න අපට මේ සිතුවිලි පහළ වෙන විට මේවා කෙරෙහි අපි කිසියම් ආකාරයක පැහැදීමක් අපැහැදීමක් ඇලීමක් ගැටීමක් ඇති කර ගන්නවා. ඒ මොහොතට එන දෙය සතුට දුක කනගාටුව පවපින ඕනෑම හැඟීමක්. ඒ හැඟීමට කියනවා ඒතං හෙවත් එය. ඒ හැඟීමට ඒතං කියන්නේ එය. ඒතං මම ඒ මගේ. ඒතෝහං අස්මින් ඒ මම මගේ. ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මය. දැන් කුමක්ද මගේ ආත්මය? ජීවිතයද? ඒ මොහොතට ආපු ඒතං. ඒතං පව පින ලෝභය දේශය මෝහය ඊර්ෂ්‍යාව රූපේ ශබ්දේ ගන්ධේ රසේ ඕනෑම දෙයක් ඒතං. අන්න වරද්දා ගන්න තැන. හිතට ඇවිදින් නැති වෙලා යුතුයකම ඉටු කරන්න සකස් වෙලා තියෙන මේ සංඛාරය අපි අල්ල ගන්නවා. මමත්වයෙන් ගන්නවා. ඒතං මම යතු හමස්මින් ඒසෝ මේ අත්තා. ඒතං මම යතු හමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ නිත්‍ය සුඛ ආත්ම කියන එක තාමත් මේ සමාජයේ කී දෙනාද තේරුම් අරන් ඉන්නේ? අර කිංචි සංකාරං නිච්චතෝ උපගච්ඡේය වෙන්න පුළුවන් දෙයක් පෘථග්ජනයින්ට. දැන් කිංචි සංකාරයේ පව නම් ඔය පව කරන්නාට පව මගේ මම මගේ ආත්ම අන්න නිච්චතෝ උපගච්ඡේය. ඔහුට මම වෙන්නේ මගේ වෙන්නේ කය නෙමෙයි බුදුදහමේ දම් පව. දැන් පව මම වුණාම පවේ අනාගතය තීරණය වෙනවා. ඊට එහා ගිය කෙනාට පව වෙනකොට පින මම වෙනවා. එතකොට පින මත අනාගතය තීරණය වෙනවා. ඊට එහා ගිය පුද්ගලයාට මේ දෙකට වඩා හොඳ දෙයක් අහු වෙනවා ධාන කුසලයේ කියලා. එතකොට ඒකට ආනිජ්ජාභි සංකාරය කියනවා. ඒක මම වෙනවා. සත්වයා සසර හදාගන්නේ මම මගේ ආත්ම නම් වූ මුලාවෙන්. සසරක් තියෙනවා නෙමෙයි යන්න හදාගන්නවා. සසරම නිර්මාණය වෙලා තියෙන සංස්කාරයන් නිත්‍ය සුඛ ආත්ම නම් වූ මුලාව තුල. ලිපගිලි මොළවන තෙක් දියසැලියේ සැපයක්කයි කකුලුව දිය කෙලි. අපි ඔක දන්නේ නැහැ. අර කකුලුව වගේ. උඹට වතුර හම්බ වුණාම දැන් නටනවා වතුර හැලියට වෙලා. මොකද රත් වෙන කල් ගිනි රත් වෙන්න උනහම ඊට පස්සේ යන්න දෙයක් නැහැ තැම්බිලා මැරෙන්න ඕන. අපි ඒ නිසා මේ සංඛාර නිත්‍ය සුඛාත්ම කොට ගැනීමේ මුලාවට අහු වෙලා ඉන්න බව දන්නේ නැතිව අධ්‍යාපනයෙන් රැකියාවෙන් නිවාස වලින් යාන වාහන වලින් විවාහයෙන් දරුවන්ගෙන් උසස් වීම් වලින් නිවන් හොයනවා. සියල්ල හොයනවා. ඔය ඔක්කොම ලබාගත්ත කෙනෙක් හම්බ වෙලා අහන්න අවුරුදු 65ක් 70ක් ගියා ගිය කෙනෙකුගෙන් දැන් ලැබුණාද ජීවිතේ ඔක්කොම කියලා. සමීක්ෂණය කරලා බලන්න කීප දෙනෙකුගෙන් අහලා මොකද්ද අඩුවක් තියෙනවා කියයි. ඔක තමයි බුදුවරුන්ගේ මේ දහම ප්‍රඥාවන්තයින්ට කියලා කියන්නේ. ඕක මුලදින් හමු වෙන්න ඕන කියන්නේ ඒකයි. ප්‍රේ පෘථග්ජනයා කියන්නේ පමාව තුළ ජීවත් වෙන අය නේද? සසරේ පමාව තුළ. එහෙනම් ඔබ කොතරම් විභාගවල ලියලා අනිත්‍ය කියන්නේ ඉස්තර නැහැ කියලා ලකුණු අරන් තිබුණත් ඔබේ පෞද්ගලික ජීවිතයේ ඔබ පෘථග්ජන නම් ඔබට සංඛාර නිට්ටයයි සුඛයි ආත්මයි. ඒක වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ. එහෙනම් මම මේ සමාජයේ ආර්ය අනාර්ය තෝරන්නේ නැත්නම් පෘථග්ජන සහ සෝවාන් අය තෝරන්න හදන්නේ ගල් ගැහිමින් හරි සමාධියක් ලැබීමෙන් හරි නෙවෙයි. ආලෝකේ පහළ වීම හරි නෙවෙයි. සංඛාරයන්ගේ නිත්සුකාත්මය පිළිගැනීම සෝවාන් වීමයි. සංඛාරයන්ගේ නිත්සුකාත්මය නෙමෙයි වචනේ කපලා දාන්න. සංඛාරයන්ගේ අනිදුක්ඛානාත්මය පිළිගැනීම සෝවාන් වීමයි. සංඛාරයන්ගේ නිත්සුකාත්මය පෘථග්ජන භාවයයි. මේ සූත්‍රයට අනුව එහෙනම් අපි ගැඹුරින් හොයන්න වෙනවා. දැන් නිත්‍ය සුඛාත්මයේදී මොකද වෙන්නේ? අනිදුක්ඛානාත්මයේදී මොකද වෙන්නේ? අන්න තරුණ පරපුර තේරුම් ගන්න ඕනේ. අවාසනාවකට තරුණ පරපුරට ඒ තරම් දුර යන්න නුවණක් හම්බ වෙන්නේ නැහැ.
උන්ට නිත්‍ය උගන්වන්නේ. ලෝකේ තියෙන ඔක්කොම කැඩෙන විදින හින්දා ඒවා අනිත්‍යයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එක කියලා මුලා දහමක් හෙවත් නොගැඹුරු දහමක් උගන්වනවා උන්ට. දැන් අපි බුද්ධ ධර්ම දන්නවා. අපි බුද්ධ ධර්මයේ අනිත්‍යයක් දන්නවයි කියලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි හරියටම අනිත්‍ය තේරෙනකොට ඔහු සෝවාන් පුද්ගලයෙක්. එහෙනම් ඔබ අනිත්‍ය තේරුම් ගන්න බලන්න වෙන මොකොත් ඕන නැහැ. අන්න දරුවන්ට අධ්‍යාපනයේ රැකියාව විවාහයේ මේ සියල්ල අපි යෝජනා කරනවා තියෙන්න ඕන. නැතු ජීවත් වෙන්න බෑනේ. මෙහාට ආවනම් කටක් තියෙනවා, කටින් බඩට ආහාර ගන්න වෙනවා. දරුවෝ නම් මව්පියන් ඉන්නව රැක බලා ගන්න, මව්පියෝ උනොත් දරුවෝ ඉන්නව රැක බලා ගන්න. අන්‍යෝන්‍ය යුතුකම් ගොඩාක් තියෙනවා. මේවට පයින් ගහලා යන ආත්මාර්ථකාමී ජීවිතයක් මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ උගන්වන්නේ නැහැ. මේ යුතුකම් මිටු වෙන්න ඕනේ. නමුත් ඒක තුළ බුදුවරු පැහැදිලි කරපු ආකාරයේ තේරුම් නොගැනීමක් නිසා පමාවක් තියෙනවා. සසරේ පමාව. ඒක ඔබට දුක් ගෙනත් දෙනවා. මුදල් තිබුණත්, ගෙවල් තිබුණත්, ධනය තිබුණත්, යාන වාහන තිබුණත්, උගතෙක් වුණත්, තව මොන සම්පත් තිබුණත් මේ පමාව ඔබට දුක් ගෙනත් දෙනවා. අන්න ඒකයි ජීවිතේ අගට ගියාම තේරෙන්නේ. අගට ගියාම තේරුම් ගන්නේ නැතුව මුලින් තේරුම් ගන්න. එතකොට යන පැත්තට යන ජීවිතය ඔබට අනිත් පැත්තට හරව ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔබට මොන සංකාරයද තියෙන්නේ? මම මේ කතා කරන සමාජයේ ඉන්න පුද්ගලයන්ට අනිජ්ජාවි සංකාරය නැහැ. තිබෙන්නේම වැඩිපුර පින්වර නැඹුරු වෙච්ච පුද්ගලයාට පුණ්‍යාවි සංකාරය, වැඩිපුර හොරමරකම් තක්කඩිකම් බොරු කරන පුද්ගලයාට අපුණ්‍යාවි සංකාරය. ඒ සංකාරයේ ඇලී ගැලී හොරකම් මරකම් බොරු තක්කඩි කරමින් ඔහු අපුණ්‍යාවි සංකාරයේ බලවත් කරනවා, රැස් කරනවා. ඒ කියන්නේ ඔහුට පව නිට්ටයයි, සුඛයි, ආත්මයි, හෙවත් මගේ, මම මගේ ආත්ම. ඔහුට මගේ වෙලා තියෙන්නේ කය නෙමේ, පව මගේ, පව මම මගේ, පව මගේ ආත්මය. එහෙනම් දුක් ගෙනත් දෙන එක අහන්න දෙයක්ද? ඊට වඩා පියවරක් ඉස්සරහට යනකොට ධර්මයේ තේරෙන්නේ නැතුව මේක නම් ටිකක් දුක් විපාකයට දෙන කාරණයක්, මේක හොඳ නෑ සමාජයටත් මටත් කියලා ඔහු නැඹුරු වෙනවා පිනට. නමුත් අර අபிසංකාර කිරීම හේවත් මමත්වෙන් ගැනීමේ පුරුද්ද මෙතෙන්ට එනවා. එතකොට ඔහුට පුණ්‍යාபிසංකාරය මම වෙනවා. එතකොට ඔහුට නිත්‍ය සුඛාත්ම වෙන්නේ පින. මේ නිත්‍ය සුඛාත්ම අනිදුක්ඛානාත්ම තේරුම් ගන්න ඕන වතු පිටි වලින්, ඉඩකඩම් වලින්, කෙස් වලින්, දත් වලින් නෙමේ, පව් වලින්, පින් වලින් දෙකෙන්. පව් රැස් වෙන්නේ, පින් රැස් වෙන්නේ, පවෙන් පරලෝ යන්නේ, පිනෙන් පරලෝ යන්නේ, සසර ඇවිදින්නේ පව් පින් ඔවුන්ට නිත්‍ය සුඛාත්ම නිසා. සකනම් මම ගාතාව කියලා දෙන්නම්. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අරගෙන මිත්‍යා දෘෂ්ටියකට යුක්ත වෙලා තේ යෝග යුත්තා මාරස්ස අයෝගක්කේ මිනෝ ජනා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයා සසර උපදමින් මැරමින් යනවා නිත්‍ය සුඛ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය නිසා. ඒ උට ඉඩකඩම් නිත්‍ය නිසාද? පරලෝ යන ඉඩකඩම් වලින්ද? පරලෝ යන්නේ පවෙන් නැත්තම් පිනෙන් නැත්තම් ධානයෙන්. එහෙනම් පව් හෝ පින් හෝ ධාන නෙමෙයිද නිත්‍ය සුඛාත්ම වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ නිත්‍ය සුඛාත්ම කියන්නේ පව අල්ලගත්තාම පව මම වෙනවා. පින අල්ලගත්තාම පින මම වෙනවා. ධානය අල්ලගත්තාම ධානය මම වෙනවා. අන්න මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝමාරස්ස කියන්නේ ඒක තමයි මමත්වයෙන් ගැනීමෙන් අර අபிසංකාරය සිද්ධ වෙනවා. බද්දෝමාරස්ස කියන්නේ අபிසංකාරය. මේ තරුණ පරපුරට මේ තමන්ට එන අදහස්, හැඟීම් මත ඇඟරත් වෙනවා, ලියරත් වෙනවා, ප්‍රතික්‍රියා දක්වන්න හිතෙනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබේ මම කය නෙමෙයි මේ හැඟීම කියලා. මේ හැඟීම හැම විටම හානියක් සිදු කරනවා කියලා මේ හැඟීමෙන් ඉවත් වෙන්න වහාම අත මිදෙන්න අපට පුළුවන් නම් මම උදාහරණයක් කියනවා. කිසියම් ප්‍රදේශයක තරුණෙක් වෙළඳ ව්‍යාපාරයක් කරන් යනවා. ඔහු ජනප්‍රිය වෙනවා, දියුණුව වෙනවා දැකලා තවත් පුද්ගලෙක් අනිත් පැත්තෙන් ඒහා සමාන වෙළඳ ව්‍යාපාරයක් කරනවා. දැන් දෙදෙනාම දියුණුවයි. නමුත් දෙදෙනාට දෙදෙනා එරෙහි. මේ පුද්ගලයාගේ වැරදි අර පුද්ගලයාගේ වැරදි මේ කියාගනිමින් මේක දෙකට බෙදිලා.
එක පුද්ගලයෙක් ළඟට යනකොට අනිත් අය තරහයි. ඒ පුද්ගලයා යනවා අනිත් අය තරහයි. දැන් මේක අන්න දෙන්නෙක් වුණා. මේක ගතු කේලාම් කියා ගැනීමේ ඇදපළු හොයා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් කිසියම් දිනක එක පුද්ගලයෙක් අනිත් පුද්ගලයාව ඝාතනයට ලක් කරා. එතෙන්ට ගිහින් ඔහු මිය ගියා. කුපිත වූ අනිත් පුද්ගලයාගේ ඥාතීන් ඔහුගේ වෙළඳ ව්‍යාපාරයට ගෙන තැබුවා. ඔහු ඉරේ. දැන් දෙන්නටම ලැබුණද හොයපු දේවල්? ඕක තමයි තරුණ පරම්පරාව තේරුම් ගන්න ඕන. කුද්දෝ අත්තං නොජානාති කුද්දෝ ධම්මං නපස්සති අන්දන්ත මං තදා හෝති යං දෝසං සහතේ නරං. කුද්ද කියන්නේ කේන්තිය නවට. මේ කේන්තියවෙන් පස්සේ ඔබේ මම නෙමෙයි මම කියන්නේ ඔබ නෙමෙයි කේන්තියට මම කියන්නේ. දැන් එයාට අර්ථය පේන්නේ නැහැ, ධර්මයක් පේන්නේ නැහැ. සහතේ නරං එකෙන් මුසපත් වුණ පුද්ගලයා අන්ධෙක්. දැන් මේ ලෝකේ ප්‍රශ්න හදන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් අන්ධ වීම නෙමෙයිද? අපි මේ මෑතදී දකින කැරලි සියලුම දේවල් බන්ධනාගාරය ඇතුළු කොට ඇති. ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් වෙච්ච දේවල්ද? මිනිස්සු පිස්ස වෙනව නේද මේ ද්වේෂයෙන් අන්ධ වීම තුළ? අර පිස්සන් කොට පිස්ස නෙමෙයි මම කතා කරන්නේ. මේ පිස්සු උමතුව. ඒක ඔබේ කය නෙමෙයි තියෙන සිතේ. නමුත් ඒ සිත ඒකට මත් වුනහම කය ඒ සඳහා පෙළඹ වෙනවා. මේ කය බොහොම අහිංසකයි. මේ ගියන් පස්සේ මුකුත් කරන්නේ නැහැ දිය වෙලා යන එක නෙමෙන්නේ. මුකුත් කරගන්න බෑ. දැනටත් කයට මුකුත් කරන්න බෑ. සිත තමයි මොනවා හරි කරන්නේ. සිතේ උදව්වෙන් මොනවා හරි කරන්නේ. හැබැයි සිතේ උදව්වෙන් ලෝභ දේශ මොහ පාවිච්චි කරන්න ගියොත් ඔබ මිනිසා තිරිසන් වේවිදෝ කියන තැනට වැටෙනවා. එනහම් මේ කයක් ලබාගත් එකේ හිත පැත්ත තේරුම් ගැනීම තුළ අපට මේ මරාගෙන අපාය යනවට වඩා මරාගෙන හිර යනවට වඩා මේ මිනිස් ශරීරයෙන් කරන්න වැඩක් තියෙනවා. මේක තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමේදී කිංචි සංඛාරං හොඳටම තේරුම් ගන්න එක. කිසියම් සංඛාරයක්. දැන් කිසියම් සංකාර බාහිර ලෝකේ තියනවද? නෑ. ඔබේ හිතට එන්නේ. යම් කෙනෙක් දොස් බස් කීවොත්, අදපළදු කීවොත්, ඔබට රිදුනොත් ඔබේ හිතට අපිඥාවි සංකාරයක් එනවා. මං ඕක නිකන් ඉන්නේ නෑ, ලේසියෙන් අරින්නේ අන්න නිච්චතෝපගච්ඡෙය. ඒකට ප්‍රතික්‍රියා දක්වන්න යනවා. බාරගත්තා. අන්නේ විදිහට ඒ උපදින්නා වූ හැඟීමක් මමත්වයෙන් ගැනීම තුළ මමත්වයේ මූලික ක්‍රියාවලියක් අපි කරන්නේ. මේක කවදා කොතන කොහේ කළත් සමාජයට ගමට රටට ඔබට මෙලොවට පරලොවට අහිත කරයි වැඩක්. ඔක්කොටම. ඔය බුදුදහමේ තියෙන මනෝවිද්‍යාව ඕක තමයි. බුදුදහම කියන්නේ ගැඹුරු මනෝවිද්‍යාවක්. අනික් මනෝවිද්‍යාව ඉෂ්ටකය දෙකට බෙදන්නේ නැතුව පුද්ගලයා හදන්න හදනවා. නමුත් බුදුදහම මනෝවිද්‍යාව මනෝපුබ්බංගමා ධම්මා මේ කය වචන මොන දේවල් කළත් මුල් වෙන්නේ සිත. මෙන්න මේ සිතට එන දේවල් සම්බන්ධයෙන් ඔබේ දර්ශනය වෙනස් කරන්න. ඔය දිට්ඨිංචානුපගම්මවා සීලවා දර්ශනයෙන් සම්පන්නව කියන්නේ ඔය දර්ශනයෙන් යුක්ත වීම නොතන. ඇද්දකේ පේන දර්ශනයක් නෙමෙයි. දැන් නිත්‍ය සුඛාත්ම කියන එක පෘථග්ජන පුද්ගලයෙක් අතෙන් වෙන්න පුළුවන්. නිත්‍ය අනිදුක්ඛානාත්ම කියන එක ආර්ය පුද්ගලයෙක් අතෙන් වෙන්න පුළුවන්. මේ දෙකේ කියමන. සංඛාරයක් නිත්‍ය සුඛාත් ගැනීම සෝවාන් පුද්ගලයෙක් අතින් වෙන්න බෑ. සංඛාරයක් නිත්‍ය සුඛාත්ම ගැනීම සෝවාන් නොවන පුද්ගලයෙක් අතින් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අතර. දැන් මා සමහර දවස්වලට කියනවා බුදුදහම දැනගන්නවායි කියලා මහ උඟාක් පොත් හොයන්න ඕන නේ. නිත්‍ය සුඛ ආත්මයි අනිදුක්ඛ අනාත්මයි අතර පරතරය හොයාගන්න, මේ දෙකේ ප්‍රතිඵල හොයාගන්න. එතකොට ඔබට ඇත්ත පිළිගන්න වෙනවා. දැන් ඒක හිතට ආපු හැඟීමක්. ඒ හැඟීමට වහල් වී පුද්ගලයා කය වචන මෙහෙවාගෙන තවත් පුද්ගලයෙකුගේ හැඟීම් අවුස්සනවා. ලෝභය, ද්වේෂය, මෝහය. ඊට පස්සේ මිනිසුන් දෙදෙනෙක් පිරිසක් අතර අර්බුදයක් ඇති කරන්නේ ඔවුන් නෙමේ ලෝභ, දේශ, මෝහ. රජය හෝ අධිකරණයේ පුද්ගලයන්ට දඬුවම් දෙවි. ඒ උන්දන්න නීතියට අනුව. නමුත් අපි දකිනවා මේ අවුල් ඇති කරන්නේ ලෝභ, දේශ, මෝහ.
ඒ නිසා නිවුන සැනසුන සමාජයක් සඳහා මිනිස්සුන්ගේ සිත් වලින් ලෝභ දේශ මොහ අයින් කිරීම සඳහා අනිත්‍ය යොදා ගන්න ඕන. කෙස්වල බලන්න නෙවෙයි. වතු පිටි වල බලන්න නෙවෙයි. අනිච්චං කියා ඉන්න නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න ඕන. ඒකයි යදා පඤ්ඤාය පස්සති යම් විටක නුවණින් දකීද කියලා කියන්නේ. ඒක නුවණින් දකින්න ඕන දෙයක්. දැන් එහෙමනම් පෘථග්ජන පුද්ගලයා තරුණයෙක් ලදරුවෙක් මැදිවියේ වශයෙන් එනකොට ඔහුට මේ ධර්මයේ තේරෙන්නේ නැති තාක්කල් මේ මම හැඟීමටයි මම කියන්නේ කියන එක දන්නේ නැහැ. ඔහුගේ සංඛාරය නිත්‍ය වශයෙන් ගන්නවා කියන්නේ මමත්වයෙන් ගන්නවායි කියන්නේ. අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. අන්න මමත්වයේ ක්‍රියාවලිය. දැන් ඒ නිසාම අනාගතයක් ඉතුරු වෙනවා. මමත්වෙන් ගැන ක්‍රියා කිරීමේදී අරමුණට නිකන් නැතෙන්න බෑ. නැතෙන්නේ අනාගතයක් හදලා ඉතුරු වෙලා. සසර හදන්නේ මමත්වයේ ක්‍රියාවනේ. මේක නැතුණට අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වීම තමයි මේ සංඛාර නිත්සකාත්මකට ගැනීමේ තියෙන වැරැද්ද නැත්තම් මුලාව. භවයක් හදනවා. අන්න පව මමත්වයෙන් ගැනීමෙන් භවය හැදේ අපාය පැත්තට, පින මමත්වයෙන් ගැනීමෙන් භවය හැදේ කාමසුගතිය පැත්තට, ධාන මමත්වයෙන් ගැනීමෙන් භවය හැදේ රූපී අරූපී බමතල පැත්තට. ඒකට කියන්නේ භවගාමීනේ. භවගාමී මිනිස්සුන්ට පිනක් දහමක් කරලා කෙටි කාලයෙන් සතුටට නැරුණාම ඊට එහා දෙයක් බුද්ධ ආගමේ නැහැ. තේරෙන්නේ නැත්නම් ඒක තමයි ඔය තියෙන්නේ. බාහිර වශයෙන් යහපත් දෙයක් කරලා සතුටක් උපදවා ගන්න. ඒ පෘථග්ජනයන් සඳහා යෝජිත බුද්ධ ආගම. අනුගමනය කළ හැකි බුද්ධ ආගම. නමුත් දිට්ඨි සම්පන්න පුද්ගලයන් සඳහා උපයෝගිත හැකි බුද්ධ ආගමේ ඕක නෙමෙයි සිද්ධ වෙන්නේ. කෙලෙස් හේවත් දුකට හේතු නැතන එක. එහෙනම් අපි මොකද්ද මේක තේරුම් ගන්න ඕන කා කිංචි සංඛාරං කිසියම් සංඛාරයක්. අන්න හිතට එනවා. දැන් මේ හිතට එන සම්බන්ධයෙන් බුදුන් වහන්සේ වදාරලා තියෙන්නේ මොකද්ද? උපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. උපාදීයමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. ඒ වචන දෙකයි හරි. අර මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳෙනවා. මමත්වෙන් ගන්න නැත්නම් මායයෙන් නිදහස් වෙනවා. කවුද මායя කාලඟද ඉන්නේ? පංච උපාදානස්කන්ධේ පාවිච්චි කරන පෘථග්ජන ඔක්කොම ගාව මායя ඉන්නවා. ඒ නිසා තමයි ඒ අය මරණයට බය. මැරෙන්න දෙයක් තියෙනවා, මැරෙන්න කෙනෙක් ඒගොල්ලොන්ට ඉන්නවා. මේ බද්දෝ මාරස්ස කියන්නේ ඒ නිත්‍ය කොට ගැනීමෙන් සිදුවෙන දේ. එහෙනම් අනිත්‍ය කොට ගැනීමෙන් සිද්ධ වෙන්න ඕන මායයෙන් මිදෙන එකනේ. එහෙනම් කෙස්වල අනිත්‍ය බැලුවට මායයෙන් මිදෙනවද? වතු පිටි වල අනිත්‍ය බැලුවට මායයෙන් මිදෙනවද? ලෝභයේ අනිත්‍ය, ද්වේෂයේ අනිත්‍ය, මෝහයේ අනිත්‍ය, ඊර්ෂ්‍යාවේ අනිත්‍ය, ක්‍රෝධයේ අනිත්‍ය, වෛරයේ අනිත්‍ය බලන්න වෙනවා. අන්න දිට්ඨි සම්පන්න පුද්ගලයා සංසිඳවනවා කියන්නේ තේසං වූප සමෝසුකෝ. ඒවා සංසිඳවන්න ඕන සුඛය ලබන්නට නම්. එහෙනම් මේ සිද්ධිය පැහැදිලි කරන්නේ පුද්ගලයා දිට්ඨි සම්පන්න වුණාට ස්කන්ධ පංචකය තුළ. ඔහුට ස්කන්ධ පංචකය වටහා නොගෙන මෙතෙන්ට එන්න බෑ. මන්දයත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල අනිත්‍ය වතුපිටි වල ඉඩකඩම් වල හරක බාන වල කෙස්වල දත්වල නෑ ස්කන්ධ පංචකය තුළ තියෙන්නේ. ස්කන්ධ පංචකයේ අනිත්‍ය තේරුම් යාමම පිළිගැනීමම අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වීමම පටිසෝතගාමිත්වයයි දිට්ඨි සම්පන්න වීමයි සෝවාන් වීමයි. ලෙසි. එන එක තේරුම් ගත්තාම වෙන දෙයක් නේ. තේරුම් අරගෙන කල්පනා කර සිටියේදී ඒ දැක්ම හැදෙන්න පුළුවන්. එහෙම නැතුව ඕක තේරුම් ගන්නතු ඇද්දක පියාගෙන කල්පයක් හිටියත් නම් මේ අවබෝධය ලැබෙන්නේ නැහැ. මේක අවබෝධයක් නේ. දැන් ඔහුට එනවා සංකාරයක්. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගැටෙනකොට. ඒක අයිති වෙන්නේ පුණ්‍යාවි සංකාරය නැත්නම් අපුණ්‍යාවි සංකාරය නැත්නම් ලෝභයට නැත්නම් ද්වේෂයට. එහෙමත් නැත්නම් කාම විතරකයට නැත්නම් විහිංසා විතර. අන්න සංකාර කාම විතරකය කියන්නේ සංකාරයක්, ව්‍යාපාද විතන්න කියන්නේ සංකාරයක්. විහිංසා විතරකය කියන්නේ සංකාරයක්. අන්න කිංචි සංකාරං. මම හොඳ වැඩක් කරන්නම් මම ලේසියෙන් අරින්නේ නැහැ. අන්න නිච්චතෝපගච්ඡය.
එහෙනම් මේ ලෝකේ පිස්සු හදන්නේ අවුල් හදන්නේ පෘථග්ජනය. අවුරුදු 10ක් 15කට ඉස්සෙල්ලා මම දැක්කා යම් කිසි දුම්රිය ස්ථානයක දුම්රිය එනවා පමා වෙනවා. දැනත් එක්කලා කිව්වේ කියන්නේ නැහැ මතක තියෙනවා. දැන් ඉතින් මගින් බලන් ඉන්නවා. දුම්රිය එනතුරු. දුම්රිය මොකක් හරි ඉතින් හේතුවක් ඇතිනේ ස්වාභාවික පමාවක්. දැන් දුම්රිය පමවනා කියලා ටිකක් කරලා යනකොට දුම්රිය පොලේ වීදුරු ටික ඔක්කොම කුඩු වෙනවා. දැන් වීදුරු ටික කුඩු වුණාම දුම්රිය වෙලාවට එනවද? ඔවුන්ගේ ද්වේෂය විසින් නෙමෙයි දර හානිය කළේ. කිසියම් පුද්ගලකගේ ද්වේෂය මේ සමාජයේ ඇවිස්සිය යුතු නෑ. අනිත් කවුරුවත්ම Taman අවුස්සා ගත යුතු නෑ. එතකොට ඉන්නේ පිස්සෙක්. සමාජය දිහා බලන්න. මිනිසුන්ගේ හිතෙන් ද්වේෂය සහ ලෝභය ඉවත් කිරීමට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දේශනා කළේ. කෙස්වල බලන්න නෙමෙයි. මන්දයත් ලෝභක්ඛය නිබ්බානං දෝසක්ඛය නිබ්බානං මෝහක්ඛය නිබ්බානං ලෝභය දේශය මොහය ෂේ වීමට නිර්වාණයයික නිවන් හොයන්න යන්න එපා. ලෝභ දේශ මොහ ෂේ කරලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ඒ ෂේ වෙන්නේ නිට්ටය හින්දා නෙමෙයි. අනිත්‍ය වශයෙන් බැලුවොත්. අන්න පටිසෝතගාමී නැත්තම් ditthi සම්පන්න පුද්ගලයා මොකද වෙන්නේ ඊට පස්සේ? ඔහු බුදුරජාණන් වහන්සේ අදාළ සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය පිළිගන්නවා. මේක ධර්මයේ වශයෙන් අනුගමනය කරන්න ඕන. වර්තමාන ස්කන්ධ පංචකයට ලෝභය, දේශය, මොහය එන ඕන එකක් හේතු ඉතුරු නොකර අවසන් කරන්නට එතෙන්ට නේද අනිත්‍ය සරණ කරගන්න. ඒක නේද අනිත්‍ය වශයෙන් බලන්න ඕන. අනිත්‍ය වශයෙන් බැලීමේදී ඡය වෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙපෙන්නන්නේ. ditthi සම්මන්න පුද්ගලයෙක් අනිත්‍ය වශයෙන් බැලීම වෙන්න පුළුවන්, නිට්ටය වශයෙන් බැලීම වෙන්න බෑ. පෘථග්ජන පුද්ගලයාට නිට්ටය වශයෙන් බැලීම වෙන්න පුළුවන්, ඔහුට අනිත්‍ය නෑ. මේක ප්‍රහෙලිකාවක් වගේ. අද අපබ්‍රංශයක් වගේ. ඒකේ ওই බුදු සමයකට ලුවක් නෙවෙයි. කලක් තිස්සේ නිට්ටය අනිත්‍ය සංකාර පටලවලා මිනිස් සමාජය අමාරුවේ දාලා. කියන අය දන්නෙත් නෑ, අහන අය දන්නෙත් නෑ. ඒ නිසාමයි මම මේ අටහන මේ තම් පදේ ගත්තේ. ඒක නිපාතේ. කිංචි සංඛාර. ඒ සෝවාන් පුද්ගලයාට ඉඩකඩම් නෙමෙයි නිට්ටය. ඉඩකඩම් නෙමෙයි අනිත්‍ය. ඔහු අනිත්‍ය වෙන්න පුළුවන් කියලානේ පෙන්නන. ඔහුට නිට්ටය කොට ගන්න බෑ කියලා පෙන්නනවා. ඒ කියන්නේ මගේ ආත්ම කොට ගැනීමෙන් ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැති කාන්ති නැත්නම් ඉවසීම තියෙන්නේ මේ ආර්ය පුද්ගලයා. වුන් එක ෂේ කරගන්න ඕනේ අරුණාම බලවත් කරගන්න කැමති නැහැ. කිංච සංකාරම් කියන පදයට ඕන තරම් අර්ථ තියෙනවා. පවනම් පව මම කොට ගන්න එපා. පිනනම් පින මම කොට ගන්න එපා. ධානලාභියෙක් ඉන්නවා නම් ධානය මම කොට ගන්න එපා. එතකොට නිට්ටය. නිත්‍යතෝපගච්ඡය. එහෙනම් පෘථග්ජනෙක්. එහෙනම් භව ගමන. එහෙනම් අනිත්‍යදි වෙන්නේ මොකද්ද? කෙස් දිරා යනවා දත් වැටෙනවා නෙමෙයි. අනිත්‍යදි වෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වෙන එක. එහෙම බලනවට තමයි අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ. එතකොට ධර්මයක් බවට පත් වෙන්නේ. එතකොට සිත ලෝභ දේශ මොහයෙන් පිරිසිදු වෙන්න පටන් ගන්නවා. අපිරිසිදු වෙන්නේ නැතුව. මම නම් කල්පනා කරන්නේ මෙන්න මෙහෙමයි. වර්තමානයේ මම දැකලා තිනවා අපේ ධර්ම දේශන අහන වැඩිහිටියන් අයසය උන්ට මේ යන වචනත් එක්කලා යන්න බෑ, තේරෙන්නේ නැහැ සමහර අයට. සමහර අයට අල්ලගන්න බෑ. වයෝවෘද්ධ භාවයත් එක්කලා ධාරණය කරගැනීමේ හැකියාව නැති වෙලාකින් ධාරණය කරගත්තත් අනුගමනය කරන්න බෑ. දූල පුතාලා කියන අයත් ඒ පාර ගිහින් ආච්චිසියා වෙලා පින් කරන්නද බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ විදිහට. ඇයි ඔබ සමග පන්තියේ ඉන්න විට, ඔබ සමග විභාගයට සිටින විට, ඔබ සමග ක්‍රිකට් තරගයට යන විට එතන තරග නීති රීති ඇරුණාම, විභාග නීති රීති ඇරුණාම බොරුව, කපටිකම, වංචාව මේවා පාවිච්චි නොකර ඉන්න ඔබට මනුස්සකමක් නැද්ද? නීතිය පාවිච්චි කරන්න, සදාචාරය පාවිච්චි කරන්න තියෙන්න ඕනේ. හැබැයි මම දන්න කරුණු දෙකක් තියෙනවා. පෞද්ගලික පන්තියක ඉස්සරහින් වාඩි වෙන්න වෙච්ච බංකුවට තරඟයක් තියෙනවා. මේ අම්මලගේ බලපෑම් මත තමයි ඉස්සරහින් ගිහින් ඉඳගෙන ඉගෙන ගන්න කියලා දරුවන්ට තරඟේ. මේ තරඟේ මෝරා යනවා. ඊට පස්සේ දෙන්නේ අතර තරඟේ මොකද වැඩි ලකුණු ගන්නනේ. ඔවුන් දෙන්න විරුද්ධවාදීන් දෙන්නෙක් බවට පත් වෙලා තරහ වෙලා එක පන්තියේදී එක පුද්ගලෙක් අනිත් පුද්ගලයාව ඝාතනය කරනවා.
ඔන්න නිත්‍යවල නිත්‍ය කොට ගැනීමේ ප්‍රතිඵල. මිනිසුන්ට ආදරය කරනවා කියන එකේ තේරුම ප්‍රශ්නයකදී උට ගහගන්න බන්ට යනවා කියන එක නෙමෙයි. උන්ට වැරදිලා උන් කලබල වෙලා නොසන්සුන්ලා තියෙනවා නම් නොසන්සුන්ලා ඉන්න අය කලබල නොකර ඉන්න එකයි ආදරය කියන්නේ. ඒ මොහොතේ ඔහු ළඟ මිනිසෙක් නැහැ. මිනිස් ශරීරයක් තිබුණාට ඉන්නේ තිරිසනෙක්. පිස්සෙක්. ඉතින් පිස්සට අනුකම්පා කරන්න ඕන නැද්ද? අන්න එහෙම දියුණු මානසිකත්වයක් තියෙන්න ඕන. එහෙනම් මේ කෙලෙස් නැසෙන්නේ නැහැ නිකම් භාවනාවලින්. කෙලෙස් යටපත් වෙනවා. සමාධියක් වැඩෙනවා. ඒක සල්ලේක සූත්‍රයේ දේශනා කරන දවසක කියන්නම් මේක වෙනස. මේ භාවනාවෙන් වෙන්න ඕනේ ලෝභය, දේශය, මෝහය යට වෙන එක නෙමෙයි, ඇවිදින් අනාගතයට නොතියා ඉවර වෙන එක. අන්න ලෝභයට කියනවා, දේශයට කියනවා අපුඤ්ඤාභි සංකාර, කිංචි සංකාර. ලෝභය, දේශය මමත්වෙන් අරන් ගහගන්න බැනගන්න ක්‍රියා කරන්නේ යන්නේ මාර්ය පුද්ගලයා එක සංසිඳව ගන්න බලනවා. ඔය අපුඤ්ඤාභි, ඔය පුඤ්ඤාභි, ආනිජ්ජාභි සංකාරයේ සංසිඳීම සැපයි කියන එක තමයි ඔය අවමගුල් උත්සවවලදී කියන තේ සංූප සමෝසුකෝ ගාථාපදයේ තියෙන්නේ. ඕක මල ගෙදරට කියන්න තියෙන එකක් නෙමෙයි, කවුරු හරි වරදගෙන පරිදේ අර්ථයෙන් කියන්න පුරුදු වෙච්ච නිසාද කියනවා. ඒක වෙන දවසක පැයක් අරන් කතා කරන්න. සංකාරයන්ගේ සංසිඳීම පුඤ්ඤාභි සංකාරය, අපුඤ්ඤාභි සංකාරය, ආනිජ්ජාභි සංකාරය සංසිඳනකොට අපුඤ්ඤාභි සංකාරය යන්න අපායක් නැහැ. පුඤ්ඤාභි සංකාරය යන්න කාමසුගතියක් නැහැ. ආනිජ්ජාභි සංකාරය යන්න බඹලවක් නැහැ. සම උපසමෝ සංසිඳුනහම සුඛෝ. ලෝකෝත්තර සුවය කියලා කියන්නේ. නිර්වාණ සුවය කියලා කියන්නේ. එනිසා මම දකින්නේ මේ දේ තේරුම් නොගෙන අස්සය පිට ගියත්, තවත් අලුත් වාහන පිට ගියත්, ලක්ෂපති කෝටිපති වුණත් අසම්පූර්ණයි ජීවිතේ. මොකද ඒ තරඟකාරීත්වය උතර ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩෙම නිසා බිරිඳට සැමියා, සැමියාට බිරිඳ, දරුවන්ට මව්පියන්, මව්පියන්ට දරුවන්, අසල්වාසීන්, දේශපාලන විරුද්ධවාදීන් හොඳ නැතුව යනවා තේරම. තමන්ගේ ගේවට ඉන්න ඔක්කොම තමන්න හොඳ නැත්නම් ඊට පස්සේ කවදාවත් සතුටින් ඉන්න බෑ. මොකද ඇහැට දකින්නකොට නායට අඳුකල වගේ උපදින්නෙම ද්වේෂය. ඒකට වැරදිකාරයෝ ඉස්සරහා ඉන්න අයද? නෑ, තමන් හදාගත්ත නිසා. ඒ නිසා තරුණ පරම්පරාව ජීවත් වෙන්න ඕන ද්වේෂයට වහල් නොවි වචන පාවිච්චි කරන්න, කටයුතු කරන්න. එහෙනම් ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය පිළිගන්න වෙනවා. පිළිගත්තාම ඔබ අනුගමනය කරනකොට තමයි අනිත්‍ය දකින්නේ. ලෝභයේ, දේශයේ, මොහේ අනිත්‍ය. එතකොට අනිත්‍ය නම් ඒවා ඉතුරු නොවි අවසන් වෙනවා. නිත්‍ය නම් ගහගන්න බැන ගන්න කපා ගන්න කොටානකින් අවුල් වෙනවා. එහෙනම් මුළු ලෝකේම අවුල නිත්සුකාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ පවතින්නේ. ඒ ලෝකයේ වර්තමාන ලෝකයේ නිරෝල් කරන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍ය අනාත්ම නම් වූ ධර්මයේ දේශනා කළේ. ඇස් දෙකෙන් බලලත් බෑ, බාහිර වස්තුන්ගේ බලලත් බෑ. නුවණින් තම තමන් බලන්න ඕන. මෙන්න මේකට කියනවා පටිසෝතගාමී. එතකොට පටිසෝතගාමී පුද්ගලයා තමයි අනිත්‍ය භාවිතා කරන්නේ. අනිත්‍ය භාවිතෙන් තමයි කෙලෙස් නැසෙන්නේ. ඔන්න සෝවාන් ආදී මාර්ගඵල පිළින් නිවනට යන මඟ. නිවන කියලා තැනකට යනවා නෙමෙයි. අර ටික අයින් වෙනකොට ඇති හැටියක් හම් වෙයි. එබැවින් දුවන්නන් වාලේ කෙටෙලන දිවවාසේ මව්පියන් අත්තමුත්තගේ ගවුන් නිසා අපිත් ඒ පාරේ යන්න ඕන කියලා මම ඔය පාසල් මට්ටමේදී ළමයින්ගෙන් අහලා තියෙනවා. ඇහලා දෙන්නවා. අපේ අච්චිලා සීලානේ පින් කරන්න ආවන අපි නාක වෙනහම පින් කරන්න බැරිය. කොහොම ඒගොල්ලෝ දකින්න හැටි. පින් කරන්න වෙලාවක් නැහැ. පින් කියන්නේ හොඳ දේවල්නේ. හොඳ දේවල් තමන්ට ලැබෙන බලාපොරොත්තුවකින් තුළ ඕනෑ කෙනෙක් ඕනෑ තැනක කරන්න පරත්තම් පටිපජ්ජත. හැබැයි උපාදානය කරගන්න එපා. තමන්ට ලැබෙන බලාපොරොත්තුව තියෙන ආත්මාර්ථය උපාදානය. පරාර්ථය කියන්නේ ඒක ඒ පුද්ගලයා ලබන දේ බලලා අපි සතුටු වෙනවා. ප්‍රශංසා අපට කළත් එකයි දුන්න නිසා නොකළත් එකයි. ඒ ගැන බලාපොරොත්තුවක් අපිට නැහැ. මේ පින් කරනවා කියන ටිකක් දීලා හුඟක් ලබන්න කරනවට නෙමෙයි. තමන්ට හැකියාවට එහිගේ අතිරික්ත හැකියාවක් තියෙනවා නම් ඒ අතිරික්තය අන් අයගේ යහපත සඳහා යොදා සතුටු වීමට. ඒක පරත්තම් පටිපජ්ජත.
ඒක තමයි පෘථග්ජන සමාජයේ සතුට පිණිස පවතින කාරණාව. එතකොටත් නැති බැයි අසරණ අහිංසක අංගවිකල මන්දබුද්ධික ඇස් පේන්නේ නැති අය පිළිසරණක් ලබනවා මේ උදව් කරන මිනිස්සුන්ගෙන්. එහෙම අය මේ හැම සමාජයේ හැමතැනම ඉන්නවනේ. නමුත් මෙන්න මේක පෞද්ගලික දෙයක්. ඔබ නව යෞවනයේදීම දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වුණොත් එතනින් එහාට ඔබගේ ගමන් මඟ පටිසෝතගාමී. උදාහරණයක් වශයෙන් කියන්නම් මෙහෙම. ඔය වාහනයක ගොඩ වෙලා යනවා. දැන් ඉන්ධන සපයනවා පාගලා. ගියර් ඉහළමට මාරු කරලා තියෙනවා. අධිවේගයෙන් යනවා දැන්. ඒ ඉන්ධන සපයන නිසා නේ. යම් වේගයක් තියෙනවා දැන්. එකපාර බ්‍රේක් කරන්න බෑ. එහෙනම් ගියර් එක නිව්ට්‍රල් කරලා හෙමින් යන්න ආරින්න ඕන. ආපු වේගයට තවදුර ගමනක් තියෙනවා. හැබැයි ගියර් නිව්ට්‍රල් වුණොත් ගිහින් පල්ලමක් වෙනන් නතර වෙනවා ටිකක් දුර ගිහින්. අඩු වෙනකොට තව බ්‍රේක් කරන්න ලේසිත් වෙනවා. මුලින්ම බැරි වුණාට. අන්න ඒ වේගයෙන් ගිය ගමන ආපහු අඩු කරගෙන යනවා වගේ ගමනක් තමයි මේ සෝවාන් සිට රහත් දක්වා තියෙන පාර. ලෝභ දේශ මොහ අඩු කරගෙන යනවා අනිත්‍ය නම් වූ ධර්මයේ සරණින්. ඒකයි මේ වෙන්නේ කිංචි සංකාරං නිච්චතෝපගච්ඡය පෘථග්ජනයින් අතින් වෙන අයරුණාම ආර්යයන් අතින් වෙන්න බෑ වුණ අනිත්‍යයි පිළිගන්නේ. එනිසා සසර දුකින් මිදීමට කෙලෙස් නැසීමට අනිත්‍ය නම් වූ ධර්මයේ පිළිගැනීමම සෝවාන් වීමයි. ඊට පස්සේ උට ඒක බලන්න වෙනවා. යද්දි එද්දි සිටිද්දි නිදද්දි ආදී වශයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයකදී. මේක වෙන වැඩක් නෙමෙයි ජීවිතයේ අර කටයුතුත් එක්කලා තියෙන අමතර වැඩක්. අපි හිතන්නේ ඔක ඔක්කොම වැඩ පැත්තකින් තියලා අධ්‍යාපනය අතහැරලා රැකියාව අතහැරලා ගෙදර අතහැරලා කැලේට ගිහින් ඇද්දක පියාන කරන්න ඕනේ වෙන වැඩක් කියලානේ. නෑ අර හැංගීම් අපි හදාගත්ත බණ තේරෙන්න ඉස්සලා දැන් ඒවා එනවා. ඒවා තමයි අපට වද දෙන්නේ. ඉස්සරහා ඉන්න අය නෙමෙයි. ඒ වදකයාගෙන් නිදහස් වෙන්න ඒ වදේ මරන්න ඕන. ඒ මරණය ඝාතනයක් නෙමෙයි පව් නෙමෙයි ඒකට කියන්නේ කෙලෙස් නසනවා කියලා. මං කියන්නේ කෙලෙස් නසන්නට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන දංගෙඩිය වර්තමාන ස්කන්ධ පංචකයේ කඩුව විදර්ශනා ඥානය අනිත්‍ය. අනිත්‍ය සරණින් ලෝභය දේශය මොහේ නැතෙනවා. ඔන්න තරුණ පරපුර ඉගෙන ගන්න ඕන සටනක්. මේ සටන විදේශිකයෙක් සමග විරුද්ධවාදීෙක් සමග කරන සටනක් නෙමෙයි මරුවා සමග කරන සටනක්. මාර පරාජය. බුද්ධිමත් තරුණ පිරිසකට මේ පාර පෑදෙන්න ඕන. අනුගමනය කරන්න ඕන. දැනටත් අපේ දුරකථනයෙන් කතා කරන විශාල පිරිසක් ඉන්නවා එහෙම අය. ඒ නිසා ඒ බඳු පිරිසක් උද්‍යෝගිමත් කිරීම සඳහා මේ ධර්මදේශනාවට මූල්‍ය සම්පත් වෙනකොට දායකත්වයේ දැරීම පිළිබඳ අනුග්‍රහක බවතුන්ටත් විශේෂ ප්‍රශංසාවක් සමග ස්තුතියක් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තු සඵල වෙන්නට මේ තරුණ සමාජයේ දැස් ධර්මයේ කෙරෙහි විවෘත කරගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවක් කරමින් මම මේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මේ ධර්ම දේශනාවට අනුග්‍රහක බවට පත් වෙලා තිබෙන්නේ කෑගල්ල හිටව දිසාපතිතුමා හේවත් තුසිත පරාක්‍රම මහතා. මේ මාතෘකාවට අදාළව මාතෘකාවේ බලාපොරොත්තුවක් තියෙනවා. වෙන පුණ්‍ය අනුමೋದනා නැහැ මේකේ. ඒවයි මම අගේ කොට සලකන්නේ ධර්ම දේශනාවක අගේ කොට සලකන දේවල් මම මේකේ තියෙන්නේ. තරුණ වී පසුවන තරුණයන්ට ඇලීම් ගැටීම් වලින් තොරව සිත පාලනය කරගෙන මනස සාදා ගන්නා ආකාරය සරලව පහදා දෙන්න. ඔබ වහන්සේ මනවින් විශ්ලේෂණය කරන පංච උපාදානස්කන්ධයේ අන්ද සංකල්පයේ මත තරුණ වියේදීම පොළඹවා ගැනීමට මේ සම්බන්ධ සිත හුරු කර ගැනීමට භාවනාවක් කියා දෙන්න. අන්න වචනේ වැරදුනක් යන. ඒකට භාවනාවක් නෑ ඒකමයි භාවනාව. ඒකට භාවනාවක් කියලා වෙනම ක්‍රමයක් නෑ. එන්න ඇරලා දැකලා අවසන් කරන එක. ඒ නිසා මෙසේ මේක අරමුණු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ නිසා එතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් තරුණ පරම්පරාව ඉලක්ක කොටගෙන මේ දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වී ජීවිතේ වාසනාව ළඟා කරගන්න ආකාරය පිළිබඳව ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නවා වගේම ධර්මදේශකින් වහන්සේ කෙනෙකුගේ මේ ධර්ම කර්ම තේරුම් ගැනීම තුළ ජීවිතය තුළම නිවන සැනසෙන ජීවිතයක් ඇති කරගන්නට ඔබ හැමට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයත් ප්‍රාර්ථනයත් කරමින් මම දේශනාව සහ ප්‍රාර්ථනය මෙතේ අවසන් කරනු ලබනවා. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව.
හැම දෙනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බ